තෙරුවන් සරණයි අයිබෝවන්. ධර්මාචාර විභාග පන්තිය 39 වෙනි දවසේ සාකච්ඡාව අපි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතට අදාළව. මීට කලින් අපි ධර්මාචාර විභාගයට අදාළ පොත් පහටම සම්බන්ධ කරගනිමින් පාඩම් සාකච්ඡාවන් 38ක් සිදු කරලා තියෙනවා. ඒ පාඩම් 38ම අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඒ වගේම ධර්මාචාර විභාග පන්ති එකමුතුව පිරිවෙන දහම් පාසල අපගේ ප්‍රධාන Facebook සමූහය සහ පිටුව කියන සියලුම දේවල් ඔස්සේ අධ්‍යයනය කරන්නට නරඹන්නට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා මේ සියලු පාඩම් නරඹන්නට. මේ වීඩියෝ පාඩමට උඩින් තියෙනවා Facebook එකේ. Facebook එකකින් නරඹනවා නම් මේ වීඩියෝ පාඩමට උඩින් තියෙනවා ධර්මාචාර්ය විභාග පන්ති පාඩම් කියලා. තද කළු අකුරින් තියෙනවා. අන්න ඒ අකුරු උඩ ක්ලික් කළොත් මේ පාඩම් හැම එකක්ම එකම දිගට ඔබට බලන්නට නරඹන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම Facebook එකට අමතරව ඔබ බලන්නේ YouTube එකකින් නම් මේ පාඩම් නරඹන්නේ YouTube එකකින් නම් අපේ නාලිකාවට ගිහිල්ලා ඒකේ තියෙනවා ප්ලේලිස්ට් කියලා එකක්. අන්නේ ප්ලේලිස්ට් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අපි ප්ලේලිස්ට් වල දාලා තියෙනවා අපේ පාඩම් එක දිගට ඔබට නරඹන්නට පුළුවන්කම තියෙනවා. මේ කතා කරන සාකච්ඡා කරන පාඩම් මාලාව වගේම ඊට පෙරත් අපි සාකච්ඡා කරපු ප්‍රශ්නෝත්තර පසුගිය ප්‍රශ්න පත්‍ර බොහෝමයක් අධ්‍යයනය කරන්නට පුළුවන් අවස්ථාව තියෙනවා, හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක තබා ගන්න කිසිම මූල්‍ය අය කිරීමක් අපි මේ සඳහා සිදු කරන්නේ නැහැ. යම් කිසි විදිහකින් කවුරු හරි ඒ වගේ දෙයක් සිදු කරනවා නම් අපගේ මේ පාඩම් සම්බන්ධ කරගෙන අපිට දැනුවත් කරන්නට කියලාත් මතක් කරන ගමන් අද දවසේ සාකච්ඡාව අපි ආරම්භ කරමු. පිරිවෙන දහම් පාසල ඔබට හුරුයි සම්බන්ධයි වෙලා ඉන්න අයට මේ පිළිබඳව අමුතුවෙන් මතක් කරලා දෙන්නට අවශ්‍යයි කියලා හිතන්නේ නැහැ. එහෙනම් මේ සම්බන්ධතා සමගින් දිගටම එකතු වෙමින් අපේ පාඩම් මාලාවන් සමග සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. අපි ගිය සතියේ ආරම්භ කළේ 3 වෙනි පරිච්ඡේදයේ කන්ද ආයතන ධාතු කියන පාඩම. ඒ පාඩමේදී ස්කන්ධ කියන්නේ මොනවද කියලා මම කියලා දුන්නා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියන ස්කන්ධ පංචකය අපි ඉගෙන ගත්තා. ඊළඟට අපිට අද තියෙන්නේ ඒ ස්කන්ධ පංචකය, ස්කන්ධ පහ ගැන වෙන වෙනම සාකච්ඡා කරන්නට. ස්කන්ධ පහ ගැනම අපි අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය කියන ස්කන්ධ පහ. එතකොට රූපස්කන්ධය කියන මාතෘකාව යටතේ අනුමාතෘකාව යටතේ තියෙන විස්තරය ගොඩක් දිග විස්තරයක් 39 වෙනි දවස අද දවස අපි මේ සාකච්ඡාවන් පවත්වන 39 වෙනි දවස. 39 වෙනි දවසේ සාකච්ඡාව ආරම්භ කරමු. මොකද්ද 39 වෙනි දවසේ අද දවසේදී අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ කියලා ඔබට අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙවි. පෙළ පොත අරගන්න. ඒ වගේම සටහනක් ලියා ගන්නට අවශ්‍ය කොලයක්, පෑනක්, පොතක් ළඟට අරගෙනම මේ සාකච්ඡාවන් වලට සම්බන්ධ වෙමු. තනිවම පාඩම් කරනවට වඩා ඇත්තටම
මේ පාඩම් මේ විදිහේ සාකච්ඡාවක් සමගින් අධ්‍යයනය කරන්නට යොමු වෙන එක ඔබට ගොඩක් පහසුවෙන් ලේසියෙන් මේවා තේරුම් ගන්නට පුළුවන්කම ලැබේවි. තනියම පාඩම් කරනවට වඩා. හොඳයි බලමු රූපස්කන්ධයට අයත් වන්නේ නාම ගණයට නොවැටෙන පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් සහ ඒවා ඇසුරු කොට පවත්න පදාර්ථ වූ උපාදාය රූපයන්ය. මොකක්ද කියන්නේ? රූපස්කන්ධය ගැන අපි මේ කතා කරන්නේ. රූපස්කන්ධයට අයිති වෙන්නේ නාම ගණයට නොවැටෙන වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර නාම ගණයට අයිති වෙන්නේ. සත්‍ය සහ පුද්ගලික කියලා කියන්නේ නාම රූප කියන දෙකට කියලා මම ගිය සතියේ කියලා දුන්නා. නාම කොටස කියලා කියන්නේ මානසික ස්වභාවයන්. සිත සිතුවිලි ඒ හැම එකකටම කියන්නේ නාම කියලා. රූප කියලා කියන්නේ අපි මේ රූපයන් වලට අපේ රූපයට පණ ඇති පණ නැති කියන රූප තියෙනවා. ඒ හැම එකක්ම පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහා භූතයන් සහ ඒව ඇසුරු කොට පවත්නා පදාර්ථ. මේවට තමයි උපාදාය රූප කියලා කියන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ ආදී භූත රූප ඇසුරු කරගෙන පවතින රූප. සීත උෂ්ණ ආදී හේතුන් නිසා වෙනත් තත්වයන්ට විනාශයට පත්වන හේයින් රූප යනුවෙන් හැඳින්වේ. රූපවලට ඇයි රූප කියලා කියන්නේ? රූපවලට ඇයි රූප කියලා කියන්නේ? මෙතනදී කියනවා ඇයි රූපවලට රූප කියන්නේ කියලා. සීත උෂ්ණ ආදී හේතුන් නිසා වෙනස් තත්වයන්ට විනාශයට පත්වන හේයින් රූප කියලා කියනවා. යංකින්චි සීතාදීහි රූපන ලක්කනං ධම්මජාතං සබ්බං තං ඒකතෝ කତ୍වා රූපක්ඛන්ධෝති වේදිතබ්බෝ. යං කිංචි සීතාදීහි රූපන ලක්කනං සීත උෂ්ණාදීන් විනාශ වෙන ලක්ෂණයේ තියෙන ධම්මජාතං සබ්බං සීත උෂ්ණාදී අවස්ථාවලදී විනාශයට පත්වෙන ධර්මයන්ගෙන් හටගත්ත සබ්බං තං ඒ සියල්ල එකතු කරලා ඒකතෝ කତ୍වා එකතු කොට ඒ සියල්ල එකතු කොට සබ්බං කියලා කියන්නේ ඒ තං කියන්නේ ඒ කියන අදහස. සබ්බං කියන්නේ සියල්ල. ඒකතෝ කତ୍වා කියලා කියන්නේ එකතු කොට එකතු කර රූපක්ඛන්ධෝති වේදිතබ්බෝ රූපස්කන්ධයයි දත යුතුය. යම් කිසි ආකාරයක සීත උෂ්ණාදිය නිසා විනාශයට පත්වෙන ධර්මයන්ගෙන් හටගත් ඒ සියල්ල එකතු කොට රූපස්කන්ධයයි දත යුතුය කියන අදහස තමයි ඒ පාලි පාඨයේ අදහස. එහෙනම් රූපවල ලක්ෂණය මොකක්ද? විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත වීම, කැඩෙන බිඳෙන ස්වභාවයෙන් යුක්ත වීම. පෙළෙහි සූත්‍රවල රූපස්කන්ධය යන්න මෙසේ හඳුන්වා ඇත. සූත්‍ර පිටකයේදී ආදී තැන්වල රූපය මෙන්න මෙහෙමයි විස්තර කරලා තියෙන්නේ. කොහොමද? අතීත අනාගත පච්චුප්පන්න යන කාල තුනට අයත් වූ හෝ ආධ්‍යාත්මික වූ හෝ බාහිර වූ හෝ රළු වූ හෝ සියුම් වූ හෝ හීන වූ හෝ ප්‍රනීත වූ හෝ දුර වූ හෝ සමීප වූ හෝ රූප සියල්ල එක්කොට රූපස්කන්ධයයි කියනු ලැබේ. රූපස්කන්ධය කියලා කියන්නේ අතීත අනාගත පච්චුප්පන්න වර්තමාන කියන. අනාගත අතීත වර්තමාන පච්චුප්පන්න අනාගත කාල තුනට අයත් ආධ්‍යාත්මික බාහිර. ආධ්‍යාත්මික රූප බාහිර රූප රළු රූප. අපි ආධ්‍යාත්මික රූප සහ බාහිර රූප කියන්නේ මොනවද කියලා සාකච්ඡා කරනවා. ඊළඟට රළු රූප සියුම් රූප හීන රූප ප්‍රනීත රූප. ඔය විදිහට රූපවල විවිධතා තියෙනවා. යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යං දූරේ සන්තිකේවා තදේකජ්ජං අபிසංයුහිත්වා අபிසංකිපිත්වා අයං උච්චති
රූපස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ යන්නේ ඒ විදිහේ ගැන්වීමක්. යංකින්චි රූපං අතීතානාගතං පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධං වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනිතං වා යන් දූරේ සන්තිකේවා තදේකච්ච අபிසංයුහිත්වා අபிසංකිපිත්වා අයං උච්චති රූපස්කන්ධය කියලා තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙලා තියෙන්නේ. මෙම පාඨයට අනුව රූප අතීත වර්තමාන අනාගත වශයෙන් කාල තුනකට බෙදා ඇති අතර ඒ පාඨයට අනුව රූප කොහොමද වර්ග කරලා තියෙන්නේ? අතීත රූප, අතීත වර්තමාන අනාගත. රූප බෙදෙනවා කාල තුනකට. අපි දන්නවා කාල තුන මොනවද කියලා. අතීත වර්තමාන අනාගත. අතීත කාලය, වර්තමාන කාලය, අනාගත. අතීත වර්තමාන අනාගත කියලා එහෙනම් රූප කාල තුනකට බෙදලා තියෙනවා. ලොව සියලු භෞතික වස්තුන් ගැනෙන පරිදි යුගල පද 4කින් විස්තර කොට ඇත. යුගල පද 4කින් සියලුම භෞතික වස්තුන් ගැනෙන පරිදි අතීත වර්තමාන අනාගත වශයෙන් කාල තුනකට බෙදා ඇති අතර ලොව සියලු භෞතික වස්තුන් ගැනෙන පරිදි යුගල පද 4කින් රූපේ විස්තර කරලා තියෙනවා. ඒ අනුව අභ්‍යන්තර රූප වශයෙන් දැක්වෙන්නේ තම ශරීරය හා සම්බන්ධ රූපයි. අභ්‍යන්තර රූප කියලා කියන්නේ මොනවද? අභ්‍යන්තර රූප වශයෙන් දැක්වෙන්නේ තම ශරීරය හා සම්බන්ධ රූපයි. අභ්‍යන්තර රූප කියලා කියන්නේ තමන්ගේ ශරීරයට සම්බන්ධ රූප. ශරීරයට සම්බන්ධ සියලුම රූප බාහිර රූප වශයෙන් දැක්වේ. බාහිර රූප කියන්නේ මොනවද? ශරීරයට අසම්බන්ධ සියලු රූප. මෙතනට අසම්බන්ධ කියලා එන්නට ඕන. ශරීරයට අසම්බන්ධ සියලු රූප බාහිර රූප. ශරීරයට සම්බන්ධ නැති සියලුම රූප වලට කියනවා බාහිර රූප කියලා. ශරීරයට සම්බන්ධ රූප වලට කියනවා අභ්‍යන්තර රූප කියලා. දෙවනුව පංචේන්ද්‍රයන්ට ගෝචර වන රූප ඕලාරික රූප වශයෙන්ද ඉන්ද්‍රිය ගෝචර නොවන සියුම් රූප සුකුම රූප වශයෙන්ද දක්වා ඇත. දෙවනුව ඊළඟට තවත් වර්ගීකරණයක් කරනවා. මොකක්ද? පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන රූප මොනවද? ඕලාරික රූප. පංචේන්ද්‍රයන්ට ගෝචර වන ඇස කන නාසය දිව ශරීරයේ ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන, ගොදුරු වෙන, හසු වෙන රූප වලට කියනවා ඕලාරික රූප කියලා. ඕලාරික රූප. ඊළඟට ඒ ඉන්ද්‍රියන් වලට හසු වෙන්නේ නැති රූප වලට මොකක්ද කියන්නේ? ඉන්ද්‍රිය ගෝචර නොවන සියුම් රූප. ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ නැති සියුම්වත් පවතින රූප වලට කියන්නේ සුකුම රූප කියලා. ඉන්ද්‍රියන් වලට හසු වෙන්නේ නැති රූප සුකුම රූප. තුන්වෙනිව උප්පත්ති ලෝකවල උසස් පහත් බව අනුව හීන ප්‍රනීත රූප වශයෙන් දැක්වේ. හීන රූප, ප්‍රනීත රූප, උසස් රූප, පහත් රූප. උසස් කුලවල, උසස් තැන්වල ආදී තැන්වල ඉපදෙන කියන අදහසින් තවත් බෙදීමක් කරනවා රූපවල හීන ප්‍රනීත කියන අවස්ථා දෙක. රූපවල අවස්ථා දෙකක්, හීන ප්‍රනීත කියන අවස්ථා දෙක. එක බෙදීමක් මොකක්ද? අතීත වර්තමාන අනාගත කියන කාල තුනට අයිති රූප තියෙනවා කියලා. ඊළඟට බාහිර රූප, අභ්‍යන්තර රූප.
ඊළඟට පංචේන්ද්‍රයන්ට ගෝචර වන රූප, ගෝචර නොවන රූප කියලා වර්ගීකරණයක් තියෙනවා. ඕලාරික රූප සහ සුකුම රූප කියලා. ඊළඟට තුන්වෙනියට සඳහන් වෙන්නේ උප්පත්ති ලෝකවල උසස් පහත් බව අනුව හීන ප්‍රනීත කියලා වර්ගයක් තියෙනවා. ඊළඟට සිව්වැනුව දුර ඇති රූප හා ළඟ ඇති රූප වශයෙන්ද බෙදා දැක්වේ. දුර තියෙන රූප, ළඟ තියෙන රූප. අපි ළඟම තියෙනවා නම් ළඟ තියෙන රූප. අපි ඉන්න තැනට ගොඩක් ඈතින් නම් ඒ රූප තියෙන්නේ දුර තියෙන රූප කියලා හඳුන්වනවා. දුර රූප, ළඟ රූප කියලා. මේ හැරුණු විට අපගේ ශරීරයේ විභාග කොට බැලීමේදී රූප 28කට ප්‍රභේද කොට විස්තර කරන අවස්ථාද ධර්මයේහි දක්නට ලැබේ. රූපයේ අවස්ථා 28ක් යටතේ රූප 28ක් යටතේ උගන්වනවා. රූප කීයද? 8 රූප. රූප 28ක්. ඒ අනුව රූපස්කන්ධයට අයත් රූප සියල්ල ප්‍රධාන ප්‍රභේද දෙකකින් යුක්තය. ප්‍රභේද දෙකයි. ප්‍රධාන ප්‍රභේද කීයද? දෙකයි. රූපස්කන්ධයේ ප්‍රධාන ප්‍රභේද දෙකක් තියෙනවා. පළවෙනි එක භූත රූප 4, ඊළඟ එක මොකක්ද? උපාදාය රූප. භූත රූප කීයද? 24යි. මොනවද භූත රූප? පඨවි ආපෝ තේජෝ වායෝ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4. ඊළඟට උපාදාය රූප. භූත රූප 4යි, උපාදාය රූප 24යි. ඔක්කොම රූප 28යි. භූත රූප 4යි, උපාදාය රූප 24යි, ඔක්කොම රූප 28යි. හොඳයි. ඒ රූප ගැන වර්ගීකරණය අපිට හොඳින් පැහැදිලිව වැටහුණා. හැබැයි ඒවා මතක තබා ගන්නටත් ඕන. ඊළඟට අපි බලමු භූත රූප 4 ගැන විස්තර. සතර මහා භූත රූප නම් කරන්නට කියලා ප්‍රශ්නයක් එන්නට පුළුවන්. සතර මහා භූත රූප නම් කරන්නට නම් අපි සතර මහා භූත රූප දැනගෙන ඉන්නට ඕන. සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප. සතර මහා භූත රූප නම් කරන්නට කියලා ප්‍රශ්නයක් ආවොත් දැන් අපි දන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා වර්ග කරලා දක්වන්නට දන්නවා. සතර මහා භූත රූප ලෙසද මේවා හැඳින්වේ. භූත රූප කියලාත් කියනවා. ඊළඟට සතර මහා භූත රූප කියලාත් කියනවා. මේවට සතර මහා භූත රූප කියලා කියන්නේ 4ක් තියෙන නිසා භූත රූප කියලාත් කියනවා. මහත්ව දල වශයෙන් පෙනෙන යන අර්ථයෙන් මෙම සතර මහා භූත රූප යන නම යෙදී ඇත. මේ 4ට මහා භූත රූප කියන නම යෙදෙන්නේ ඇයි? මහත්ව දල වශයෙන් පෙනෙන. දල වශයෙන් කියලා කියන්නේ දැඩි විදිහට පේන කියන අදහස. වැඩිපුරම පේන කියන වගේ අදහසක් ගන්නට පුළුවන්. මහත්ව දල වශයෙන් පෙනෙන. මහත්ව දල වශයෙන් දැඩි විදිහට අපිට පේන්න තියෙන ලක්ෂණ 4ක් තමයි මේ භූත රූප. ලෝකේ රූපවල තියෙන ලක්ෂණ 4ක්. එතකොට ඒ රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන ලක්ෂණ 4ෙන් යුක්ත වෙනවා. භූත රූප විදිහට ඒවා සැලකෙනවා. පඨවි ධාතුව නමින් හඳුන්වන්නේ මෘදු බව, තද බව, රළු බව ලක්ෂණ කොට පවත්නා ධර්මතාවයකි. මොකක්ද මේ පඨවි ධාතුව කියලා කියන්නේ? පඨවි ධාතුව කියලා අපි හඳුනාගන්නේ මෘදු බව, තද බව, රළු බව ලක්ෂණ කොට පවතින ධර්මතාවයක්. පඨවි ගතිය තුල තියෙන ලක්ෂණ මොනවද? මෘදු බව තියෙනවා, තද බව තියෙනවා, රළු බව තියෙනවා. මෘදු බව. මෘදුව සිනිඳු ඇඳුමක් ගන්නකොට ඒකේ මෘදුව හැබැයි
පටවි ගතිය තියෙනවා. තද ගතිය තියෙනවා. ගලක් අතට අරගෙන බලන්න එතකොට ලොකු තද ගතියක් තියෙනවා. ඒ වගේම රළු බවක් තියෙනවා. රළු බවක්. ශරීරෙහි පවත්නා කෙස් ලොම් දත් සම් මස් නහර ඇට ආදී වශයෙන් සැලකෙන තද බවින් ඝන බවින් යුත් යම් ස්වභාවයක් ඇද්ද ඒ සියල්ල පටවි ගණයෙහිලා සලකනු ලැබේ. අපේ ශරීරයේ තියෙන කෙස් තදයිද නැද්ද? ගොඩක් තදයි. ලෝම දත් තදයි. ළඟට සම් හම මස් නහර ඇට අපේ ශරීරයේ මේවා ඔක්කොම තියෙනවා. කෙස් ලෝම නියදත් ඇට නහර ඒවා මොනවද තියෙන්නේ? කෙස් තියෙනවා, ලෝම තියෙනවා, දත් තියෙනවා, හම තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා, ඇටකටු තියෙනවා. ආදී වශයෙන් සැලකෙන තද බවින් ඝන බවින් යුත් මේ යම් ස්වභාවයක් ඇද්ද ඒ සියල්ල පටවි ගණයෙහිලා සලකනු ලැබේ. අපේ ශරීරයේ තියෙන මේ තද ගතියෙන් යුක්ත හැම එකක්ම එකතු නම් එහෙම නැත්නම් ශරීරයේ තියෙන තද ගතිය හැමේ තියෙන තද ගතිය අල්ලලා බලනකොට අහු වෙනවා. ඒ තද ගතියට මොකක්ද කියන්නේ? පටවි කියලා. තද ගතිය. කෙස් ගහක් අරගෙන ඇදලා බැලුවොත් මොකද වෙන්නේ? තදයිද නැද්ද? ගොඩක් තදයි. ලෝම කූපයක් අරගෙන බැලුවොත් අපේ දත්, අපේ හම, අපේ මස් හැබැයි දත්වලට වඩා අපේ හම අපේ මස් තද ගතියෙන් අඩුයි. එතකොට දත්වල තද ගතිය වැඩි. ගොඩක් තද ගතියක් තියෙනවා. ඊළඟට මස් හමට වඩා මස් තද ගතියෙන් අඩුයි. ඊටත් වඩා නහර තද ගතියෙන් අඩුයි. ඊට පස්සේ ගොඩක් තදයි. ඇටකටු ඒ වගේම දත් ඒවා ගොඩක් තදයි. මේ කියන තද ගතිය අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන සියලුම ඉඳුරන්ගේ ශරීර කොටස් වල තියෙනවා. අඩු වැඩි වශයෙන්. අපේ කතා කරපු කෙස් ලොම් නියදත් ඇට නහර මේ වගේ අඩු වැඩි වශයෙන් තමයි පටවි ගතිය කියන එක තද ගතිය කියන එක වැඩිපුර තියෙනවා අඩුවෙන් තියෙනවා. ඒ සියල්ල පටවි ගණයෙහිලා සලකනු ලැබේ. පටවි ධාතුව කියලා තමයි කියන්නේ. පටවි ගතිය කියලා තමයි කියන්නේ. එහෙනම් දැඩි විදිහට අපේ ශරීරයේ අපි සඳහන් කරපු ශරීර කොටස් වල දකින්න තියෙන එක ස්වභාවයක් තමයි පටවි කියන ස්වභාවය. පටවි ධාතු බහුලත්වයේ හේතු කොටගෙන බාහිර වශයෙන් හෝ එවැනි තද ගතියක් ඇතිනම් ඒ සියල්ලද පටවි ගණයට අයත්ය. බාහිරව ගන්නකොටත් යම් කිසි තද ගතියක් යම් කිසි දෙයක තියෙනවා නම් ඒවත් පටවි ගතියම තමයි. දැන් ලියන පෑන අරගත්තොත් ඒ පෑන හරිම තදයි, හරිම හයයි. ඒක මොකක්ද? පටවි ගතිය. එතකොට දැන් ලියන කොලයක් ගත්තොත් පෑන තරම් හයිය නැහැ. ඒ වුණත් තද ගතියක්, තද බවක් තියෙනවා. මේ හැම එකකටම තමයි කියන්නේ පටවි ගතිය කියලා. ගලක් පාසානියක් ගත්තොත් ඒක ඊට වඩා තදයි. යකඩයක් ගත්තොත් ඒක ඊට වඩා තදයි. මෙන්න මේ ලක්ෂණය ලෝකේ තියෙනවා. එහෙනම් පළවෙනිම රූපය, භූත රූපය මොකක්ද? පටවි ගතිය. ඊළඟ භූත රූප ධර්මයේ වැగిරෙන ස්වභාවය ආපෝ ධාතුවේහි ලක්ෂණයයි. වැగిරෙන ස්වභාවය, වැగిරෙන ගතිය. වතුර, හොටු, සෙම, ඊට පස්සේ ලේ මේවා ඔක්කොම මොනවද? වැగిරෙන ගතියෙන් යුක්ත ආපෝ ධාතුව. එහෙයින් වැగిරෙන ගතියෙන් යුත් සියල්ල ආපෝ ධාතු බහුලත්වයේ හේතුවෙන් ආපෝ වශයෙන් හැඳින්වේ. වැగిරෙන ස්වභාවයේ ආපෝ ධාතුවේ ලක්ෂණේ ප්‍රධානම ලක්ෂණේ වැగిරෙන ගතියෙන් යුතු සියලුම දේවල් ආපෝ ධාතු බහුලත්වයේ හේතුවෙන් ආපෝ වශයෙන් හඳුන්වනවා. ඇයි ආපෝ ධාතුවෙන් හැදිච්ච දේවල් ආපෝ විදිහට හඳුන්වන්නේ? ආපෝ ධාතු වැగిරෙන ස්වභාවයෙන් යුතු දේවල් වල වැඩිපුර තියෙන්නේ ආපෝ ධාතුව.
ආපෝ ධාතුව. ආපෝ බහුලත්වය. ආපෝ ගතියේ බහුලත්වයක් තියෙනවා. ඒ නිසා මොකක්ද කියන්නේ ආපෝ ධාතුව කියලා. අපේ ශරීරය හා සම්බන්ධ කොට දක්වන විට අපේ ශරීරයත් එක්ක මේවා සම්බන්ධ කරලා දක්වනකොට සෙම, පිත, සෙම, සැරව, ලේ, දහදිය, කඳුළු, අස්සු, කේලෝ, කෙල, මුත්තං, මූත්‍ර, මේද තෙල් මේවා අපේ ශරීරයේ තියෙන මොනවද? ආපෝ ධාතුවට අයිති වෙන දේවල්. පිත, සෙම, සැරව, ලේ, දහදිය, කඳුළු, කෙල, මූත්‍ර, මේද තෙල් මේවා තමයි අපේ ශරීරයේ තියෙන්නේ ආපෝ ධාතුව විදිහට. ආදී හෝ වෙන යම් ද්‍රව බවට පත් වූ හෝ යමක් ඇතනම් ඒ සියල්ල ආපෝ ධාතු ගණයට අයත් වේ. ඒ අපේ ශරීරයේ තියෙන ආපෝ ධාතුවට අයිති දේවල් අපි කිව්වේ. ඊට පස්සේ ලෝකේ ඕන තරම් තියෙනවා. වතුර ගත්තොත් ආපෝ ධාතුවෙන් තමයි තියෙන්නේ. බීම වර්ගයක් ගත්තොත් ආපෝ ධාතු. ඒ විදිහට ආපෝ ධාතුව තියෙනවා. වැగిරෙන ගතියෙන් ස්වභාවයෙන් යුක්ත හැම දෙයකටම කියන්නේ ආපෝ ධාතුව කියලා. උණුසුම් ස්වභාවය, දැවෙන ගතිය, සිහිල් බව තේජෝ ධාතුවයි. උණුසුම් ගතියයි සීතල ගතියයි කියන දෙකම තේජෝ ධාතුවට තමයි අයිති වෙන්නේ. උණුසුමයි සීතලයි කියන. උණුසුම් ස්වභාවයේ දැවෙන ගතිය, සිහිල් බව, දිලිසෙන ගතිය, ඒ හැම එකක්ම තේජෝ ධාතුවට තමයි අයිති වෙන්නේ. අනුභව කළ පානීය කළ දේ යම් ස්වභාවයක් නිසා දැවීමට, දිරීමට, පැසවීමට පත්වේද එය අපේ ශරීරයේ සම්බන්ධයෙන් සැලකෙන තේජෝ ධාතුවේහි ක්‍රියාකාරීත්වයයි. අපි ආහාරයට ගත්ත දෙයක්, අනුභව කරපු, පානීය කරපු දෙයක් යම් ස්වභාවයක් නිසා දැවීමට, දිරීමට, පැසවීමට පත් වෙනවද? අපි ආහාරයක් ගත්ත ගමන් ඒක ශරීරයේ ඇතුලේ දැවීමකට පත් වෙනවා. දැවිලා තමයි දැවීමකට, දිරවීමකට පත් වෙලා තමයි අවසානයේදී ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් උරාගන්නේ. ශරීරයට අවශ්‍ය පෝෂණ කොටස් අපි ආහාර ගත්තට පස්සේ ඒවා දිරවීමක් වෙනවා. දැවීමක් වෙනවා කුස ඇතුලේ. ඉන්ද්‍රිය සම්බන්ධ වූ හෝ නොවූ කොතැනක හෝ පවතින සැලෙන ගතිය, පිපෙන ගතිය වායෝ ධාතු නමි. ඉන්ද්‍රියන් සම්බන්ධ වෙච්ච හෝ නැත්තම් එහෙම ඉන්ද්‍රිය සම්බන්ධ වෙච්ච නැති, අපි කියමුකෝ ගහක් හෙල්ලෙනවා කියලා හුළඟට. අන්න ඒක මොකක්ද? සැලෙන ගතිය. පිපෙන ගතිය වායෝ ධාතුව විදිහට සැලකෙනවා. පිපෙන ගතිය බැලුන් බෝලයක් අරගෙන පුම්බනකොට ඒක ගොඩක් ලොකුවට පිම්බෙනවා. ගොඩක් ලොකුවට පිම්බිලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ මොකක් නිසාද? වායෝ ධාතුව නිසා. ඒ වගේම කොඩියක් එල්ලලා තියෙනවා. කොඩියක් හිටවලා තියෙනවා. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඒක හෙල්ලෙනවා. සෙලවෙමින් තියෙනවා. චංචල වෙනවා. ඒකට කියන්නේ වායෝ ධාතුව කියලා. වායෝ ධාතුව විදිහට තමයි හඳුන්වන්නට පුළුවන්කම තියෙන්නේ. ශරීරයේ සම්බන්ධයෙන් සලකන විට ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයේ, උදරයේ ඇති වාතය ආදී මේ වායෝ ධාතු ගණයට අයත්ය. ශරීරය ඇතුලේ අපි වායු ධාරාවන් ආශ්වාස ප්‍රාශ්වාස කරනවා. අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන ඒවා මොනවද? ඒත් වායෝ ධාතුව. භෞතික ලෝකයේ ජීව අජීව සියල්ලම සෑදී ඇත්තේ මේ භූත රූප සතර මුල් කොටගෙන. ජීව අජීව. පන තියෙන සත්වයෝ සහ පන නැති බඩු බාහිර ආදිය ලෝකේ තියෙන දේවල් හැම එකක්ම හැදිලා තියෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ධර්ම හතරෙන්. මෙම භූත රූප සතරෙහි සංයුක්තිය සැකසී ඇත්තේද අන්‍යෝන්‍ය සාපේක්ෂක සම්බන්ධය ඇතිවයි. අන්‍යෝන්‍ය සාපේක්ෂක සම්බන්ධතා. එකකට එකක් සම්බන්ධයි. පඨවි ගතිය ආපෝ ගතියත් එක්ක, ආපෝ ගතිය තේජෝ ගතියත් එක්ක. ඒ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර එකකට එකක් සම්බන්ධව තමයි පවතින්නේ.
පඨවි ගතිය වෙනම, ආපෝ ගතිය වෙනම, තේජෝ ගතිය වෙනම නෙවෙයි. මේ හතරම එකට තියෙන. එහි විශේෂත්වය නම් ප්‍රධාන භූත රූපයේ අනෙක් භූත රූප අභිභව පෙනී සිටීමයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ශරීරය ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම තියෙනවා. ඔය හතරම අපේ ශරීරය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඔය හතරම ක්‍රියාත්මක වුණාට ඔය හතරම අපේ ශරීරයේ ඇතුලේ තිබුණට වැඩිපුරම පේන්නට තියෙනවා පඨවි ගතිය. ඒ වගේම අපි හුස්ම ගැනීම පිට කිරීමත් එක්ක අපේ උදරය පිම්බෙන විදිහ ආයෙත් සාමාන්‍ය මට්ටමට පත් වෙන විදිහ ඒ විදිහට අපිට දකින්නට පුළුවන්. එනම් වැඩිපුරම තියෙන්නේ මොනවද? අපි හිතමු පොකුණක් ගත්තා කියලා. පොකුණේ වතුර ගත්තොත් ඒකේ තියෙන්නේ වැඩිපුරම තියෙන්නේ පඨවි ගතියද තේජෝ ගතියද ආපෝ ගතියද? ආපෝ ගතිය. වැగిරෙන ස්වභාවය. වතුර අරගත්තොත් ඒ වැగిරෙන ස්වභාවය තමයි වැඩිපුර තියෙන්නේ. හැබැයි මේ වතුර බිඳුවක පවා පඨවි කියන තද ගතිය තියෙනවා. එහෙම තද ගතියක් නැත්නම් ඔරු පාරු කොහොමද වතුරේ ගමන් කරන්නේ? එහෙම තද ගතියක් තියෙනවා. එනම් තද ගතියෙන් පඨවි යුත් රූපයක් තුළ ආපෝ තේජෝ වායෝ යන භූත රූප කිසියම් ප්‍රමාණයකට ඇත. පඨවි ගතියෙන් යුක්ත වෙන රූපයක අනිත් භූත රූප හතර සාමාන්‍ය මට්ටමින් පවතිනවා. සමහර විට වැඩිපුරම තියෙන්නේ වායෝ ධාතුව නම්. එතනදී අනිත් භූත රූප අඩුවෙන් තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. හැබැයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම එකටම සම්බන්ධ වෙමින් නිරන්තරයෙන්ම පවතින පණ නැති ජීවි අජීවි හැම දෙයක්ම ඇතිවීම සඳහා හේතු වෙන මූලිකම ප්‍රධානම භූත රූප හතර. හොඳයි, පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ධර්ම ගැන හොඳ අවබෝධයක් වැටහීමක් ඔබට ඇති වෙන්නට ඇති. රූපස්කන්ධයේ යටතේ තියෙන සතර මහා භූත රූප ගැන මූලික හඳුනා ගැනීමක් අවබෝධ කර ගැනීමක් තමයි ඒ කරුණ තුලින් අපි ඇති කරගත්තේ. ඊළඟට උපාදාය රූප 24. රූප 28න් හතරක් ගැන කතා කළා. ඊළඟට අපි උපාදාය රූප 24 ගැන කතා කරනවා. උපාදාය රූප 24ක් තියෙනවා. භූත රූප 4 ඇසුරු කොටගෙන පවත්නා රූප 24 උපාදාය රූප වශයෙන් හැඳින්වේ. මොනවද උපාදාය රූප කියන්නේ? සතර මහා භූත රූප ඇසුරු කරගෙන පවතින රූප 24ක් තමයි උපාදාය රූප කියලා කියන්නේ. භූත රූප නිසා පවත්නා රූප යන අරුතින් මේවට උපාදාය රූප යනුවෙන් විවහාර කෙරේ. උපාදාය රූප නිසා පවත්නා රූප කියන අදහසින්, භූත රූප නිසා පවත්නා කියන අදහසින් මේවට උපාදාය රූප කියලා කියනවා. භූත රූප නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ධර්ම හතර නිසා තමයි මේ අපි කතා කරන්න යන අනිත් රූප 24ම පවතින්නේ. භූත රූප නිසා පවත්නා රූප, භූත රූප නිසා පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ධර්ම හතර නිසා තමයි අපි මේ කතා කරන්න යන උපාදාය රූප සියල්ලක්ම පවතින්නේ. ලෝකේ පවත්නා ජීව අජීව වස්තුවල විශේෂත්වයේ වෙනස හඳුන්වා ගත හැකි වනුයේ එම උපාදාය රූපයන් නිසාය. එම උපාදාය රූප මෙසේ. උපාදාය රූප නිසා තමයි ජීව අජීව වස්තුවල විශේෂත්වයේ වෙනස හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ජීව අජීව වස්තුවල විශේෂත්වයේ හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ මොන වගේද? මේ උපාදාය රූප වලින්. චක්කුප්පසාද රූපයේ ඇසේ තිබෙන උපය. චක්කුප්පසාද රූපය. චක්කුප්පසාදයේ තුලින් තමයි අපි රූප දකින්නේ. ඇසේ තියෙන චක්කුප්පසාද රූපය. චක්කුප්පසාද රූපය. චක්කුප්පසාද රූපය උපාදාය රූප වලින් එකක්. සෝතප්පසාද රූපය. පසාද රූපය කියලා එකක් තියෙනවා අපේ කනේ. අපි කනෙන් ශබ්ද අහන්නේ මෙන්න මේ සෝතප්පසාදී. ඒ සෝතප්පසාදයක්
තියෙනවා. උපාදාය දෙවනි උපාදාය රූපේ. ගාහනප්පසාදය. ගහන නාසයේ තිබෙන ඔපය. නාසයේ තියෙන ඔපයට කියනවා ගාහනප්පසාදය කියලා. අපිට ගඳ සුවඳ දැනෙන්නේ මෙන්න මේ පසාද රූපයට, ගාහනප්පසාද රූපයට. ජීවහාප්පසාදය. ජීවහාප්පසාද රූපය. දිවේ තියෙන ඔපය දිවට රස දැනෙන්නේ ජීවහාප්පසාද රූපේ. ජීවහාප්පසාද රූපේ. කාය. කායප්පසාද රූපේ. කයේ තිබෙන ඔපය. කයට අපේ ශරීරයට යමක් ස්පර්ශ වෙච්ච ගමන් දැනෙන්නේ කායප්පසාදේ නිසා. අපේ ශරීරයේ කායප්පසාදේ කියලා එකක් තියෙනවා. ඒ පසාද රූපය මොකක්වත් මොනයම් ආකාරයකින් දුර්වල තත්වයකට පත් වෙලා තිබුණ නැත්නම් අපේ ශරීරයට දැනෙනවා, කායප්පසාදයට දැනෙනවා. අපේ ශරීරයේ යමක් ස්පර්ශ වෙනවා කියලා. ඒ විදිහට චක්කුප්පසාද, සෝතප්පසාද, ගානප්පසාද, ජීවහාප්පසාද, කායප්පසාද. චක්කු සෝත ගාන ජීවහා කාය. චක්කු සෝත ගාන ජීවහා කාය කියන පහ. ඉන්ද්‍රිය පහේ පසාද රූප පහ තමයි පළවෙනි පසාද රූප පහ. උපාදාය රූප වලින් පළවෙනිම පහ මොනවද? පසාද රූප පහ. මොනවද? චක්කුප්පසාද, සෝතප්පසාද, ගාහනප්පසාද, ජීවහාප්පසාද, කායප්පසාද කියන පසාද රූප පහ. ඉන්ද්‍රියන් වලට යම් යම් දේවල් ගොදුරු කර ගැනීමේ හැකියාව. ඊළඟට රූප ඇසට ගෝචර වන වර්ණය. ගෝචර වන වර්ණයට කියනවා රූප කියලා. සද්ද කනේ ගෝචරය. කනට ඇහෙන ශබ්දවලට කියනවා කනේ ගෝචරය. ඊළඟට ගන්ධ නාසයේ ගෝචරය. ඊළඟට රස දිවේ ගෝචරය. ඉත්ති භාව රූප, සද්ද, ගන්ධ, රස කියන හතරක් තියෙනවා. මොනවද? රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන එක මෙතන නැහැ. අපි මුලින් කියපු ඉන්ද්‍රිය පහේම, ඉන්ද්‍රිය පහෙන් ලබන පසාද රූප පහ පළවෙනි උපාදාය රූප පහ. ඊළඟට රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, රස කියන අවස්ථාව දක්වා අපේ ඉන්ද්‍රියන් මගින් දකින රූප, ඇස මගින් දකින බලන රූප, ඊළඟට සද්ද කනින් අහන ශබ්ද, ඊළඟට නාසයෙන් බලන ගඳ සුවඳ, ඊළඟට රස කියන හතර තමයි උපාදාය රූප විදිහට දැක්වෙන්නේ. ඉත්ති භාව ස්ත්‍රී ස්වභාවය ගන්වන රූපේ. ස්ත්‍රියක් වුණාම ඒ ස්ත්‍රියට ස්ත්‍රී ස්වභාවයක් කියවන ස්වභාවයක් තියෙනවා. අන්නේ ස්වභාවයට කියනවා ඉත්ති භාව රූපය කියලා. පුරුෂයෙක් නම් ඒ පුරුෂයාට විශේෂිත වෙච්ච රූපයක් තියෙනවා. හැම පුරුෂයෙක්ටම වෙනස් යම් යම් වෙනස්කම් සහිතව, හැබැයි පුරුෂයෙක් කියලා හඳුනා ගන්නට පුළුවන් ලක්ෂණ සියල්ලක්ම තියෙනවා. ඒකට කියනවා පුරුෂ භාව රූපය කියලා. ඉත්ති භාව රූපය, පුරුෂ භාව රූපය. ජීවිත රූපය, රූප ජීවත් කරවීමේ ශක්තියට කියන්නේ රූප ජීවත් කරවීමේ ශක්තියක් තියෙනවා. අපි පොතක් ගත්තොත් ඒක ජීවත් වෙන කාලයක්. ඒක රැඳිලා පවතිනවා කාලයක්. අපේ ශරීරයත් කාලයක් පවතිනවා. අන්න ඒකට කියන්නේ ජීවිත රූපය කියලා. හදේ වත්තු, හදය වත්තු රූපය. හෘදේ වස්තුව, හදවත. කාය විඤ්ඤාති, ශරීරයේ හසුරුවන බලවේගය. කාය විඤ්ඤාති කියලා කියන්නේ කාය විඤ්ඤාති, ශරීරයේ හසුරුවන බලවේගය. අපි හිතුවොත් ඇඟිල්ලක් නවන්නට ඕන කියලා අපි ඒක නවනවා. ඒ මොකක් නිසාද? කාය විඤ්ඤාති නිසා. එතකොට අපිට ඇඟිල්ල දිග හරින්න ඕන හිතුනොත් අපි ඇඟිල්ල දිග හරිනවා. අපිට S2 පියාගන්න හිතුනොත් අපි S2 පියාගන්නවා. S2 අරින්න හිතුනොත්
අපි ඇස් දෙක අරිනවා. ඒ වගේ කාය විඤ්ඤාති ශරීරයේ හසුරුවන බලවේගයන් තියෙනවා. ඊළඟට වචී විඤ්ඤාති වචන හසුරුවන බලවේගය අපි කතා කරනකොට හිත සම්බන්ධ වෙනවා. හිත සම්බන්ධ වෙලා අපේ දිව හසුරුවමින් වචන හසුරුවනු ලබනවා. අන්න ඒකට කියන්නේ වචී විඤ්ඤාති කියලා. ආකාශ ධාතු ඉඩ ප්‍රමාණය අවකාශ තියෙනවා. හැම රූපයකම අවකාශ තියෙනවා, ඉඩ ප්‍රමාණ තියෙනවා. අඩුම තරමින් හාල් ඇටයක් අරගෙන බැලුවොත් අපි හාල් අරගෙන වතුර එකක දාලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට පෙඟෙනවා. පෙඟෙන්නේ මොනව නිසාද? ඒ ඇතුළට හිස් තැන් වලට වතුර ගමන් කරලා ඒක පෙඟීමකටපත් වෙන්නේ. එහෙම පෙඟීමකටපත් වෙනවා. ඒ විදිහට රූපවල ආකාශයක් අවකාශයක් සිදුරු තියෙනවා. රූපස්ස ලහුතා රූපයේ සැහැල්ලු බව. රූපස්ස මුදුතා රූපයේ මොලොක් බව. රූපවල තියෙනවා සැහැල්ලු බව කියලා එකක්. අපි ගත්තොත් එහෙම පාන් රාත්තලක්. ඒකේ යම්කිසි සැහැල්ලු බවක් තියෙනවා. අපි හාල් සේරුවක් අතට ගත්තොත් මොකක්ද වෙන්නේ? ඒක බර වැඩි. පාන් රාත්තලේ බර අඩුයි, සැහැල්ලුයි. එහෙම නැත්නම් පොතක පිටුවක් ගන්නවා. ඒකේ සැහැල්ලු බව තියෙනවා. ඒ සැහැල්ලු බව තමයි කියන්නේ රූපස්ස ලහුතා කියන රූපවල ස්වභාවය. රූපස්ස මුදුතා රූපයේ මොලොක් බව. මල් පෙත්තක් අරගත්තොත් ඒක මොලොක්, හරිම මෙලෙක්. ඒ මල් පෙත්තේ වගේද ඒ මල් ගහේම තියෙන කොළයක් අරගෙන බැලුවොත් නැහැ. වෙනස්. මොලොක් ගතියෙන් අඩුයි. ගොරෝසු ගතියක් තමයි තියෙන්නේ. රළු ගතියක්. රූපස්ස කම්මඤ්ඤතා රූපයේ කාර්ය යෝග්‍ය බව. රූපයක යම්කිසි කාර්යයක් කරන්නට කාර්යයක් සඳහා යෝග්‍ය බව. ඒ කියන්නේ හොඳ සජීවී බවකින් තියෙනවා කියන එක. එහෙම නැත්නම් ඒ කාර්ය සඳහා යෝග්‍ය බව, සුදුසු දි รา පත් වෙලා නැති ස්වභාවය. ඒකට කියනවා කම්මඤ්ඤතා කියලා. කර්මන්‍ය භාවයෙන් තියෙන එකට. සමහර ඉන්ද්‍රියන් අපේ ඉන්ද්‍රියන් අපි අංශභාගය හැදුනා කියලා කියමුකෝ. එතකොට මොකද වෙන්නේ? අකර්මන්‍ය වෙලා. අපේ අතක් හෝ කකුලක් හෝ අකර්මන්‍ය වෙලා. ඒ වගේම තමයි අපේ සමහර මේ ස්නායු විනාශ වෙලා කියලා කියනවා. එතකොට මොකද වෙන්නේ? අපේ හැමත සමහර තැන් වලට දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර අයට රස දැනෙන්නේ නැහැ කියලා කියනවා. දිවේ තියෙන සෛල මැරුණාට පස්සේ තමයි විනාශ වුණාට පස්සේ තමයි රස දැනෙන්නේ නැති යන්නේ. එහෙනම් රූපස්ස කම්මඤ්ඤතා කියලා කියන්නේ රූපේ කාර්ය යෝග්‍ය බව. රූපස්ස උපචේ රූපේ මුල්ම හට ගැනීම, මුලින්ම හටගත්ත අවස්ථාවට කියනවා රූපස්ස උපචේ කියලා. රූපේ මුල්ම හට ගැනීම. රූපස්ස සන්තති නැතිවන රූපේ වෙනුවට රූප හට ගන්නා අවස්ථාව. නැති වෙන රූප වෙනුවට තවත් රූප හට ගන්න අවස්ථාව. යම්කිසි රූපයක් අපි කියමුකෝ මොකක් හරි දෙයක් අපි කඩලා බිඳලා විනාශ කරලා දානවා කියලා. රූපස්ස සන්තති කියලා කිව්වේ ඒ රූපයෙන්ම හැදෙන රූප. මලක් අරගෙන මලක පෙති ගලවලා දානකොට ඒත් එක්කම තව රූප හැදෙනවා. අන්න ඒකට කියනවා රූපස්ස සන්තති කියලා. නැතිවන රූපේ වෙනුවට රූප හට ගන්නා අවස්ථාව කියලා කියන්නේ අන්න ඒක. රූපස්ස ජරතා රූපේ දිරීමේ ස්වභාවය. රූපේ තියෙනවා දිරීමේ ස්වභාවයක්. රූපස්ස අනිච්චතා රූපේ භංගය, අනිත්‍යතාවේ විනාශයට පත්වීම. කබලිකාර ආහාර අනුභව කරන ආහාරෙහි සාරය. කබලිකාර ආහාර අනුභව කරන ආහාරයේ සාරය. අපි ආහාරයක් අනුභව කළාට පස්සේ ඒ ආහාරයෙන් අපේ ශරීරයට සාරයක් ලැබෙනවා. පෝෂණ කොටස් ලැබෙනවා. අන්න ඒක තමයි කබලිකාර ආහාර කියලා කිව්වේ. ආහාර රූපය. ආහාර රූපය. අපේ ශරීරයට අපි අරගන්නවා අනුභව කරන දේවල් වලින් සාරයක්. අන්න ඒකට කියනවා ආහාර රූපය කියලා. මෙම රූපය මෙම උපාදාය රූප සමහරක් 1-5 හා 10-15 ජීවීන්ට පමණක් සීමා වන බව විමසා බැලීමෙන් තේරුම් ගත හැකිය. බලන්න 1-5යි
ඒ වගේම 10යි 15යි කියන කොටස් රූප ඒවා ජීවීන්ට පමණයි. ඒවා හැර සෙසු උපාදාය රූප ජීව අජීව දෙපක්ෂයටම පොදු වන බව පෙනේ. එහෙනම් ජීවීන්ට පමණක් සීමා වෙන රූප තියෙනවා. 1 ඉඳලා 5 දක්වා කියන්නේ 5යි, 10 ඉඳලා 15 දක්වා කියලා කියන්නේ 5යි. එතකොට ජීවීන්ට පමණක් පොදු වෙන රූප තියෙනවා 10ක්. උපාදාය රූපවල. පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ජීවි අජීවි කියන දෙකොටසටම අයිති වෙනවා. උපාදාය රූපවලත් 1 ඉඳලා 5 දක්වාත් 10 ඉඳලා 15 දක්වාත් රූප බලන්නට පුළුවන් ඔබට. ඒවා ජීවි අයට විතරයි, සත්වයින්ට පමණයි පොදු වෙන්නේ. හොඳයි, අද දවසේදී අපි අදහස් කළා මේ සියලුම තොරතුරු සාකච්ඡා කරන්නට. හොඳයි. අපි ඊළඟට බලමු වේදනා ස්කන්ධය පිළිබඳව. ස්කන්ධ පංචකයෙන් පළවෙනි ස්කන්ධය තමයි රූපස්කන්ධය කියලා අපි කතා කළේ. රූප 28ක් තියෙනවා. උපාදාය රූප 24යි. භූත රූප 4යි විදිහට. උපාදාය රූප වලත් ජීවීන්ට පමණක් පොදු වෙච්ච රූප තියෙනවා. ජීවි අජීවි දෙපක්ෂයටම අයිති වෙන රූප තියෙනවා. ඒ වගේම රූපය ගැන ඉගෙන ගත යුතු ගොඩක් දේවල් අපි සාකච්ඡා කළා, ඉගෙන ගත්තා. එහෙනම් මම ප්‍රශ්නයක් ලබා දෙන්නම්. උපාදාය රූපවල ඇති ජීවීන්ට පමණක් සීමිත වෙන, ජීවීන්ට පමණක් පොදු රූප වෙන්කර දක්වන්න. උපාදාය රූප අතර ඇති ජීවීන්ට පමණක් පොදු රූප වෙන්කර දක්වන්න. ඒ ප්‍රශ්නය. හොඳයි. ඊළඟට අපි බලමු වේදනා ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා. ස්කන්ධ විභාගයේ දෙවැන්න නම් වේදනා ස්කන්ධයයි. පංචස්කන්ධයේ වේදනා ස්කන්ධය කියන්නේ දෙවෙනි ස්කන්ධය. විඳීම් ස්වභාවයේ ලක්ෂණ කොට ඇති මානසික අවස්ථා සියල්ල වේදනා ස්කන්ධයට ඇතුළත් වෙයි. විඳීම් ස්වභාවය ලක්ෂණ කරගෙන ඇති සියලුම මානසික ස්වභාවයන් වලට වේදනා ස්කන්ධය කියලා කියනවා. විඳීම් ස්වභාවයේ ලක්ෂණ කොට ඇති මානසික අවස්ථා සියලුම දේවල් වලට කියනවා වේදනා ස්කන්ධය කියලා. වේදනාව කියලා කියන්නේ විඳීම කියන එක. විඳීම, විඳ ගැනීම කියන එක. වේදනා නම් විඳීමයි. වේදනාව කියන්නේ විඳීම. මෙහි විඳීම යනුවෙන් අදහස් කරන්නේ අරමුණු වල රස විඳීමයි. අරමුණු වල රස විඳීමට තමයි වේදනා කියලා කියන්නේ. අරමුණු වල රස විඳින එකට. කායික මානසික ඉන්ද්‍රියන් බාහිර ලෝකයේ සමග ස්පර්ශයට පැමිණීම හේතු කොටගෙන අපිට ඇති වෙනවා කායික සහ මානසික ඉන්ද්‍රියන්. කාය සහ මනස බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙනකොට සුඛ වේදනා, සැප සහගත වේදනා විඳීම්, දුක් සහගත විඳීම්, අදුක්කම සුඛ වේදනා, දුකත් සතුටත් දෙකෙන්ම තොර මැදිහත් වූ වේදනා කියන අවස්ථා තුන. වේදනාවේ අවස්ථා තුන නම් කරන්නට කියලා ප්‍රශ්නයක් ලබා දෙනවා. වේදනාවේ අවස්ථාවන් තුන මොනවද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්කම සුඛ වේදනා. එබඳු වේදනා හැවත් විඳීම් ඇතිවනුයේ ක්‍රම 6කින් ඉන්ද්‍රියන් බාහිර ලෝකයේ සමග ස්පර්ශයට පැමිණීමෙනි. ඒ මෙසේයි. වේදනා ඇති වෙන්නේ සුඛ දුක්ඛ දුක්ඛම සුඛ වේදනා විදිහට වේදනාවේ අවස්ථා තුනක් විදිහට ඇති වෙන්නේ ඇස රූපයේ සමග ස්පර්ශයට පැමිණීමෙන්. ඇහැ රූපයත් එක්ක ස්පර්ශයට පැමිණුනාම චක්කුංච පටිච්ච රූපේ උප්පජ්ජති චක්කු විඥානං. චක්කු විඥානයක් ඇති වුණාට පස්සේ ඒක අපි රස විඳිනවා. ඇහෙන් යම්කිසි අරමුණක් ගත්තම ඒ අරමුණ අපි රස විඳිනවා. කන ශබ්ද
සමග සම්බන්ධ වෙනකොට අපි ශබ්ද අරමුණු රස විඳිනවා. නහයෙන් ගඳ සුවඳ ලැබුණම අපි ඒක සැපසහගත හෝ දුක්සහගත හෝ අදුක්කම සුඛ කියන අවස්ථාව යටතේ ගන්නවා. දිව රසයත් එක්ක කය ශරීරයේ ස්පර්ශනීය ධර්ම සමග ස්පර්ශයට පැමිණීමෙන් කයි ස්පර්ශනීය ධර්ම ස්පර්ශ වීමත් එක්ක මනස හිත සිතුවිලි චෛතසික අදහස් සමග ස්පර්ශයට පැමිණීමෙන් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියන ආකාරයට වේදනාවන් ලබා ගන්න තත්ත්වයට පත් වෙනවා. මේ අන්දමට ඇතිවන කායික මානසික වේදනා සියල්ල වේදනා ස්කන්ධයට අයත් වේ. ඒ විදිහට ඇති කරගන්න කායික සහ මානසික කියන සියලුම විඳීම් වලට කියනවා වේදනා ස්කන්ධය කියලා. මේ සියලු වේදනාවන් ද්‍රවයක් නොවන බවත් හුදෙක් එක සැටියකින් නොපවත්නා වෙනස් වන සුළු ශක්ති විශේෂයක් හැටියටත් තේරුම් ගත යුතුය. අපිට ඉස්සරහට මේක හමු වේවි. මේවා උපමා කරලා තියෙනවා. සියලු වේදනාවන් ද්‍රව්‍යයක් නොවන බවත් ද්‍රව්‍යයක් නෙවෙයි. දැඩිව අපි නිතරම තියාගෙන ඉන්න දෙයක් නෙවෙයි. හිතින් ඇති වුණා හිතින්ම නැති වෙලා ගියා. ඒක උපමා කරලා තියෙන්නේ වේදනා බුබ්බුලු උපමා කියලා. බුබුලක් වගේ. වතුර වැටෙන වෙලාවක බුබුලු හැදි විනාශ වෙලා යන විදිහ අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි රූපයක් ගැන යම්කිසි වේදනාවක් ලැබුවා, ඒකින් සතුටක් හෝ දුකක් ලැබුවා, ඊට පස්සේ ඒත් එක්කම වෙනත් ශබ්දයක් ඇහෙන්න පුළුවන්. එතකොට අපිට මොකද වෙන්නේ? අපි ඒ ශබ්දයට අවධානය යොමු කරනවා. එහෙම ඒ වගේම ඊට පස්සේ අපිට සමහර විට රසයක් පිළිබඳව වේදනාවක් විඳීමක් එන්න පුළුවන්. ඒ විදිහට අපි ලබන විඳීම් එක මොහොතක්වත් රැඳී පවතින්නේ නැහැ. ඒවා විනාශ වෙලා යනවා. ඒක දක්වනවා වේදනා බුබුලු උපමා කියලා. වේදනාව බුබුලක් වගේ කියලා. පේන පිඬූපමං රූපං. රූපේ පෙන පිඬු වගේ. පෙන පිඬු දිය බුබුලු වලට වඩා ටික වෙලාවක් තියෙනවා. දිය බුබුලු වලට වඩා පවතිනවා කුලියක් විදිහට හැදිලා. දිය බුබුලු වගේම බුබුලු පෙන පිඬු විදිහට හැදිලා තියෙනවා. එකතු වෙලා හැදිලා තියෙනවා. ඒවා දිය බුබුලු වගේ ඉක්මනට විනාශ වෙන්නේ නැහැ. පේන පිඬූපමං රූපං. රූපයේ පෙන පිඬු වලට තමයි උපමා කරලා තියෙන්නේ. වේදනාව මොනවටද? වේදනා බුබ්බුලු උපමා දිය බුබුලු වලට. සංඥා ස්කන්ධය තුන්වන රාශිය සංඥා ස්කන්ධයයි. මොනවද සංඥා කියලා කියන්නේ කියලා අපි බලමු. යම් යම් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන නම් සංඥා නමින් හැඳින්වේ. එක එක විදිහේ හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන නම් ගම් වලට තමයි කියන්නේ සංඥා කියලා. එක එක දේවල් හඳුන්වන්න අපි පාවිච්චි කරනවා එක එක විදිහේ නම්. වෙනත් ලෙසකින් කිවහොත් සංඥා නම් හැඳිනීමයි. හැඳිනීම් සමූහයේ සංඥා ස්කන්ධය යන්නේ තේරුමයි. හැඳිනීම තමයි සංඥාව කියලා කියන්නේ. එහෙම හඳුනා ගන්න ඔක්කොම හඳුනාගත්තම කියනවා සංඥා ස්කන්ධය කියලා. කලින් සඳහන් කළ වේදනාව මෙන්ම සංඥාවද ඇස කන ආදී ඉන්ද්‍රිය සයයට ගෝචර වන රූප ශබ්ද ආදී අරමුණු සය වැදෑරුම් වේ. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා ඒ විදිහට සංඥාවන් තියෙනවා. රූප සංඥා අපි දැකපු අපි දකින ලස්සන රූපයක්, ඇත රූපයක් ඒ විදිහට රූප සංඥා විදිහට. එහෙම නැත්නම් අපේ අම්මගේ රූපේ, තාත්තාගේ රූපේ, අපේ ගුරුතුමාගේ රූපේ, මගේ පොතේ රූපේ ওই විදිහට අපි රූප ගන්නවා. රූප සංඥා. ඒ වගේම බස් රථයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් රථයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ යහළුවෙක්ගේ රූපයක් වෙන්න පුළුවන්. අපේ යාළුවෙක්ගේ ශබ්දයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ ගුරුතුමාගේ ශබ්දය වෙන්න පුළුවන්. ඒ විදිහට ආහාරයක් වෙන්න පුළුවන්. පාන් කියලා හිතුවොත් එහෙම ඒ පාන් වල රසය. ඒ වගේම බත් කියලා කිව්වොත් ඒකේ රසය. ඒ විදිහට අපි හඳුනාගත්ත රසයන් තියෙනවා. අපි හඳුනාගත්ත ශබ්ද තියෙනවා. ඒ වගේම අපි හඳුනාගත්ත ගන්ධ සුවඳ තියෙනවා. එහෙම හඳුනාගත්ත දේවල් වලට කියනවා සංඥා කියලා. සංඥා එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, ස්පර්ශ සංඥා කියලා හය ආකාර වෙනවා. ආකාර හයක් වෙනවා. කන ශබ්දයේ සමග ස්පර්ශයට පැමිණීමෙන් මේ අසවල් ශබ්දයේ යයි ශබ්ද හැඳිනීම ඇති වේ. කන ශබ්දයත් එක්ක
සම්බන්ධ වෙනකොට. නැහැ ගඳ සුවඳ සමග ස්පර්ශයට පැමිණීමෙන් මේ අසවල් ගන්ධය යයි හැඳිනීම ඇති වේ. දිව රසය සමග ස්පර්ශ වීමෙන් අසවල් රසය යයි හැඳිනීම ඇති වේ. කය ස්පර්ශනීය ධර්ම සමග ස්පර්ශ වීමෙන් මේ අසවල් ස්පර්ශයයි හැඳිනීමට හැකි වේ. ඒ විදිහට මනස චෛතසික සිතුවිලි අදහස් සමග ස්පර්ශ වීමෙන් මේ බඳු සිතුවිල්ලකයි හැඳිනීම ඇති වේ. ඒ විදිහට හඳුනා ගැනීම අපිට කරන්නට පුළුවන් මනසින් හඳුනා ගන්න ආකාරයන්. ඒ විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. සංකාරස්කන්ධය බුදු සමයෙහි සංකාරය යන වචනේ අර්ථ කිහිපයක යෙදී ඇත. සංඛාර කියන එක අර්ථ කිහිපයක යෙදෙනවා. අනිච්චවත සංඛාරා කියන තැනදී එක අර්ථයක්. යන තන්හි සංස්කාර යනුවෙන් ගැනෙන්නේ ප්‍රත්‍යයන්ගෙන් හටගත් දේය. ප්‍රත්‍ය වලින් හටගත් දේවල් වලට කියනවා අනිච්චවත සංඛාරා කියලා. හේතු ප්‍රත්‍ය වලින් ප්‍රත්‍ය ධර්ම වලින් හටගත් දේවල් වලට. ඊළඟට පංචස්කන්ධයට අයත් සියල්ලම ප්‍රත්‍යයෙන් හටගන්නා ධර්ම වන බැවින් අනිච්චවත සංඛාරය යන තන්හි එන සංඛාරා શબ્දයෙන් පංචස්කන්ධයම කියවේ. අනිච්චවත සංඛාරා කියන තැනදී පංචස්කන්ධයත් එක්ක ගනිද්දී එතනදී කියන්නේ හේතු ප්‍රත්‍ය වලින් හටගත්ත සියලුම දේවල් අනිච්චවත සංඛාරා කියන තැන සංඛාර කියන වචනින් හඳුන්වන නිසා එහෙනම් පංචස්කන්ධය තමයි අනිච්චවත සංඛාරා කියන තැනදී අදහස් කරලා තියෙන. අවිජ්ජා පත්‍ය සංඛාරා යන තන්නේ සංඛාර શબ્දයෙන් කුසල් අකුසල් ප්‍රකාශ වේ. අනිච්චවත සංඛාරා කියන්නේ පංචස්කන්ධය ගැන සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා කියන ඉගැන්වීම. එහෙනම් එතනදී කියන්නේ පංචස්කන්ධය. තව තැනකදී සංඛාර කියන වචනේ පාවිච්චි වෙනවා. ඒ මොකක්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන යෙදීම තියෙන්නේ මොකේද? ඔව් පටිච්ච සමුප්පාද ධර්මයි. ඊට පස්සේ පාඩමකදී අපි පටිච්ච සමුප්පාදය ගැන කතා කරනවා. එතකොට සංඛාර කියන වචනේ දෙපොලක අපිට ලැබෙනවා. අනිච්චවත සංඛාරා කියලා එක තැනකදී ලැබෙනවා. ඒක පංචස්කන්ධයේ සංස්කාර කියන එක. එහෙනම් ඒක හේතු ප්‍රත්‍ය වලින් පඨවි ආපෝ තේජෝ වායෝ ආදී භූත ධර්ම වලින් හැදිච්ච හේතු ප්‍රත්‍ය වලින් හැදිච්ච කියන අදහස තමයි සංඛාරා කියන එකේ තියෙන්නේ. අවිජ්ජාපච්ච සංඛාරා කියන තැන කුසල් අකුසල්. පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර කියන දෙක තමයි අවිජ්ජාපච්ච සංඛාරා කියන තැනදී කියන්නේ. මෙහි පංචස්කන්ධෙහිලා සංඛාරස්කන්ධයේ යන තන්හි සංඛාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥා යන චෛතසික දෙක හැර ඉතිරි වූ චෛතසික පසය. මෙහි පංචස්කන්ධෙහිලා සංඛාරස්කන්ධයේ යන තන්හි සංඛාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥා යන චෛතසික දෙක හැර ඉතිරි වූ චෛතසික 50. ඔව්. වේදනා සහ සංඥා කියන චෛතසික දෙක වේදනා සංඥා කියන චෛතසික දෙකක්. චෛතසික ඔක්කොම 52ක් තියෙනවා. ඒ 52කින් වේදනා කියන එක චෛතසිකයක්. තව එකක් තමයි සංඥා කියන චෛතසිකය. ඒ චෛතසික දෙක හැර ඉතිරි වූ චෛතසික 50 තමයි මෙතනදී සංඛාර කියලා කියන්නේ. වෙනත් ලෙසකින් කිවහොත් සිත තුළ ඇතිවන චෛතසික ධර්මයන්ගේ අபிසංස්කරණ හෙවත් විවිධ පෙළ ගැස්වීම් මෙහි සංඛාර යනුවෙන් අදහස් කෙරේ. සංඛාර කියන එකෙන් අදහස් කරන්නේ එහෙනම් මොනවද? චෛතසික ධර්මයන්ගේ අபிසංස්කරණ සකස් වීම, පෙළ ගැස්වීම. චෛතසික ධර්මයන්ගේ සිතිවිලි වල පෙළ ගැස්වීම තමයි මෙතනදී සංඛාර කියලා තියෙන්නේ. සංඛාර කියලා කියන්නේ එහෙනම් මොනවද? වේදනා සංඥා දෙක හැර අනිත් චෛතසික තමයි මෙතනදී අදහස් කරලා තියෙන්නේ. මෙහි පංචස්කන්ධයේලා සංඛාරස්කන්ධය යන තනි සංඛාර නාමයෙන් ගැනෙන්නේ වේදනා සංඥා යන චෛතසික දෙක හැර ඉතිරි වූ චෛතසික 50
50. වෙනත් ලෙසකින් කිවහොත් සිත තුළ ඇතිවන චෛතසික ධර්මයන්ගේ අභිසංස්කරණ හෙවත් විවිධ පෙළ ගැස්වීම් මෙහි සංකාර යනුවෙන් අදහස් කෙරේ කියලයි දක්වන්නේ. හොඳයි, අපි ඉක්මනින් කතා කරමු වේලාව ගත වෙන නිසා. විඥානස්කන්ධය විඥානනයේ හෙවත් දැනගැනීම බැවින් විඥාන නම් වේ. විඥානනී විඥානන ලක්කනං චිත්තං විඥානනය දැනගැනීම තමයි විඥානය කියලා කියන්නේ. වෙනත් ලෙසකින් කියවහොත් රූප, ශබ්ද, ගන්ධ ආදී වශයෙන් අරමුණක් ඇති වෙලා ඒ ගැන දැනගන්න එකට. අරමුණක් ඇති වෙන රූපයක් දැක්කම ඒක රූප අරමුණක් කියලා දැනගන්නවා. අහවලාගේ රූපය කියලා අපි හඳුනගන්නවා. අහවල් රූපය කියලා අපි හඳුනගන්නවා. දැනගන්නවා. අනේ ඒකට තමයි කියන්නේ විඥානය. එහෙත් අරමුණු කිනම් අරමුණක් දැයි හඳුනා ගැනීමක් විඥාණයෙන් නොකෙරේ. එහෙත් අරමුණු කිනම් අරමුණක් දැයි හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. එය කෙරෙනුයේ කලින් සඳහන් කළ සංඥාවෙනි. කලින් අපි සඳහන් කරපු සංඥාවෙන් තමයි ඒක හඳුනාගන්නේ. දැනගැනීම වෙන්නේ විඥානස්කන්ධයෙන්. උදාහරණයක් මගින් පැහැදිලි කරතොත් මෙසේයි. ඇස නිල් පාට සමග ගැටේ. ඇහැ නිල් පාටත් එක්ක ගැටෙනවා. උදාහරණයකින් මේ විඥානය කියන එක තේරුම් ගන්නකොට ඇහැ විඥානයත් නිල් පාටත් එක්ක ගැටෙනවා. මෙහිදී පහළවන චක්කු විඥානයේ පාටක් බව දැනගනි. පාටක් බව දැනගන්නවා. නමුත් ඒ නිල් පාට ලෙස හඳුනාගන්නේ සංඥාවෙන්. නිල් පාට විදිහට හඳුනගන්නේ මොකින්ද? සංඥාවෙන්. නිල් පාට කියන සංඥාව හඳුනගන්නවා සංඥාවෙන්. පාටක් කියලා දැනගන්නවා. මේ අනුව ඇස කන නැහැය දිව ශරීරයේ මනස යන ඉන්ද්‍රිය සය මුල් කොටගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යන අරමුණු සය දැනීම විඥානයේ වශයෙන් තේරුම් ගත යුතුයි. ඇස කන නාසය දිව ශරීරයේ ආදී ඉන්ද්‍රියන් මගින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී අරමුණු දැනගන්න එකට කියනවා විඥානස්කන්ධය කියලා, විඥාන කියලා. මොකක්ද? ඇස කන නැහැය දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රියන් මගින් යම් යම් අරමුණු දැනගන්න එකට කියනවා රූප, ශබ්ද, රස, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ආදී විදිහට අරමුණු දැනගැනීමට කියනවා විඥානය කියලා. ඒද කලින් සඳහන් කළ වේදනා සංඥා දෙක මෙන්ම සය වැදෑරුම් වේ. මේකත් ආකාර 6ක් වෙනවා. ඇස ආශ්‍රය කොට රූපය අරමුණු කොට චක්කු විඥානය පහළ වේ. ඇස ආශ්‍රය කරගෙන රූපය අරමුණු කරගෙන දැනගැනීම සිද්ධ වෙනවා. චක්කු විඥානය යනු ඇසෙහි උපදින සිත හා ඇස ඇසුරෙන් ලබන දැනුමයි. මොකක්ද චක්කු විඥානය කියලා කියන්නේ? චක්කු විඥානය යනු ඇසෙහි උපදින සිත. ඇස මූලික කරගෙන උපදින්නා වූ සිතයි සිත හා ඇස ඇසුරෙන් ලබන දැනුම. ඇස ඇසුරෙන් හිතයි ඇසයි ඇසුරින්. හිත රූපයක ඇස රූපයක ගැටෙනවා. ඒත් එක්ක රූපයක් ගැන සිතක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා චක්කු විඥානය කියලා. කන ආශ්‍රය කොට ශබ්දය අරමුණු කොටගෙන සෝත විඥානය පහළ වේ. කනෙන් ශබ්දයකට අවධානය යොමු වෙනවා. ඒත් එක්ක සිත සම්බන්ධ වෙනවා. ඊට පස්සේ සෝත විඥානය ඇති වෙනවා. සෝත විඥානය යනු කනෙහි උපදින සිත හෝ කන නිසා ලබන දැනීමයි. සෝත විඥානය කියන්නේ මොකක්ද එතකොට? සෝත විඥානය යනු කනෙහි උපදින සිත හෝ කන නිසා ලබන දැනීම. කන නිසා ලබන දැනීමට කියනවා, දැන ගැනීමට කියනවා ඒක අහවල් කෙනාගේ ශබ්දය කියලා අපි හොඳටම දැනගන්නවා. එහෙනම් ඒක සෝත විඥානය. නැහැ ඇසුරු කොට ගන්ධය අරමුණු කොට ගහන විඥානය පහළ වෙන්නේ. නහයයි ගන්ධ සුවඳයි කියන දෙක සම්බන්ධ වෙලා. එතකොට එනම් නාසයේ උපදින සිත හෝ නාසයේ නිසා ලබන දැනීමට කියනවා මොකක්ද? ගහන විඥානය කියලා. දිව ඇසුරු කොට රසය අරමුණු කොට ජීවහා විඥානය පහළ වේ. දිව ඇසුරු කරගෙන රසය අරමුණු කරගෙන ඇති වෙනවා. ඒකට කියනවා ජීවහා විඥාන කියලා. එනම් දිවෙහි උපදින සිත හෝ දිව නිසා ලබන දැනීම තමයි ජීවහා විඥානය කියන්නේ. කය ඇසුරු කොට ස්පර්ශ
අරමුණු කොට කාය විඥානය පහළ වේ. කය ඇසුරු කරගෙන ස්පර්ශය මූලික කරගෙන අරමුණු කරගෙන කාය විඥානය ඇති වෙනවා. එනම් කයෙහි උපදින සිත හෝ කය නිසා ලබන දැනීම තමයි කාය විඥානය කියලා කියන්නේ. මනස ඇසුරු කොටගෙන ධර්ම අරමුණු කොට මනෝ විඥානය පහළ වෙනවා. එහෙනම් මනසයි ධර්මයන් විවිධ ධර්මතායි මෙනෙහි කරමින් නැති කරගන්න ධර්මතාවයට කියනවා මනෝ විඥානය කියලා. මේ අන්දමට වන විඥාන රාශිය විඥානස්කන්ධයට අයත් වන අතර ඒද ද්‍රව්‍යයෙන් තොර ශක්ති විශේෂයක් පමණි. ද්‍රව්‍යයෙන් තොර ශක්ති විශේෂයක් විතරක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අපේ හිතේ ඇති වෙන හිතත් එක්ක සම්බන්ධ වෙච්ච ශක්තියින් විශේෂයක් විතරයි. ස්කන්ධ විභාගෙහිලා දැක්වන ස්කන්ධ පංචකයේ මෙතෙක් කෙටියෙන් පැහැදිලි කෙරිනි. මෙතෙක් අපි කතා කළේ ස්කන්ධ පංචකය තුළ ඉගැන්වෙන ස්කන්ධ පහ සම්බන්ධයෙන් අපි දැනගන්නට ඕන කරුණු. ස්කන්ධ පහ පිළිබඳවම හොඳ දැනීමක් වැටහීමක් අවබෝධයක් ඔබට ඇති වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මේ කොටස් පසද අස්තිර වූ වෙනස් වන සුළු වූ ශක්ති විශේෂ බව තේරුම් ගත යුතුය. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහම එක මොහොතක්වත් ස්ථීරව දිගටම එහෙම පවතින ස්වභාවයක් නෙවෙයි. ඒ වගේ ස්වභාවය විනාශ වෙන එක. සත්වයා වශයෙන් විවහාර කරන මෙම කොටස් පහේ පවත්නා අස්තිර බව ප්‍රකට කරමින් මෙවැනි උපමා පහක් මෙසේ දක්වා ඇත. උපමා පහක් තියෙනවා. රූපස්කන්ධයේ පෙන පිඬුවකට පේන පිඬු උපමා රූපං. වේදනා බුබ්බුලු උපමා වේදනාව දිය බුබුලක් වගේ බිඳන සුළුයි. වහා බිඳන සුළුයි වේදනාව නැති වෙන සුළුයි. සංඥාස්කන්ධයේ මිරිඟුවක් වැනිය රවටන සුළුයි. සංඛාරා මරීචික උපමා සංඥා මිරිඟුවක් වගේ. මරීචික උපමා සංඥා මිරිඟුවක් වගේ සංඥාව. අපිට මේ වෙලාවේ තියෙන සංඥාව තව ටික වෙලාවකින් වෙනස් වෙනවා. එහෙම අපි අම්මා කියලා කියනකොට තව කෙනෙක් අපි අම්මටම වෙන නමක් කියනවා. ඒ වගේම අපි අම්මා කියලා හිතාගෙන හිටපු ඒ අම්මගේ රූපේ ඊටමත් වේගයෙන් වෙනස් වෙලා තියෙනවා. අම්මා කියලා දෙවෙනි වතාවේ අපි අම්මා කියලා කියනකොට ඒ අම්මා කියන සංඥාවේ තිබුණු රූපේ තිබුණු ස්වභාවය වෙනස් වෙලා. ඒ වගේ ස්වභාවයක් තියෙන නිසා තමයි මිරිඟුවක් හා සමානයි කියලා උපමා කරලා තියෙන්නේ. සංඛාරස්කන්ධයේ කෙලෙස් කඳක් වැනිය අරටුවක් නැති නිසා සංඛාරස්කන්ධය කියලා කියන්නේ කෙසෙල් කඳක් වගේ. සංඛාරා කදලු උපමා විඥානස්කන්ධයේ මායාවක් වැනිය නැති දේ ඇති සැටියෙන් දක්වන නිසා විඥානයේ මායාවක් වගේ නැති දේවල් තියෙන දේවල් විදිහට පෙන්වනවා. රූප චක්කු විඥාන සෝත විඥාන රූප පිළිබඳව ශබ්ද පිළිබඳව දැන ගැනීම ගොඩාක් අපිට පෙන්눔 කරනවා. රූපයක් පිළිබඳව දැනගත්තා, ශබ්දයක් පිළිබඳව දැනගත්තා, රසයක් පිළිබඳව දැනගත්තා කියලා අපිව රවට්ටනවා. රවට්ටලා ඒ විඥානත් එක්ක අපිව ඉදිරියට අරගෙන යන්න උත්සාහ කරනවා. අපි ඒවට රැවටෙනවා. අන්න ඒක තමයි අපි සසර ගමනට එකතු වෙන්න හේතුව වෙන්නේ. මම කියපු ගාථා ධර්මයේ පාට පේන පිඬූපමං රූපං පෙන පිඬකට උපමා කරනවා රූපය. වේදනා බුබ්බුලු උපමා දිය බුබුලක් වගේ වේදනාව. මරීචි කූපමා සංඥා මිරිගුවක් වගේ. සංඛාරා කදලු උපමා සංස්කාර ධර්මයන් කෙසෙල් කඳක් වගේ. මායූපමාංච විඥානං විඥානේ මායාවක් වගේ. දීපිකාදිච්ච බඳුනා මේක පිළිබඳව අවබෝධ කරගන්නට ඕන, තේරුම් ගන්නට ඕන. සංයුත්ත නිකායේ තමයි මේ විදිහට දක්වන්නේ. හොඳයි, අද දවසේදී කතා කරපු තොරතුරු වලින් ඔබට පංචස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධය පිළිබඳවම ඒ වගේම භූත රූප 4 ගැනම කතා කළා. උපාදාය රූප 24 ගැනම කතා කළා. ඊට අමතරව වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධයේ කොටස් හැම එකක් ගැනම හොඳින් පැහැදිලිව ඔබට තේරුම් ගන්නට පුළුවන් වෙන ආකාරයට කතා කළා. තරමක වේලාව ගත වීමක් වෙලා තියෙන්නේ. ඒත් අද දවසේදී කතා කළ යුතු සාකච්ඡා කළ යුතු කොටස් සියල්ලක්ම අපි සාකච්ඡා කළා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව නිමා කරන්නටයි සූදානම් වෙන්නේ.
39 වෙනි දවසේ සාකච්ඡාව. හෙට දවසේදී අපි සාකච්ඡා කරනවා බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතේ තවත් පාලි කොටසක්. ගිය සතියේදී කතා කළේ පාලි කොටසක්. සිඟාලෝවාද සූත්‍රයේ මුල් කොටසේ තිබුණු විස්තරය කතා කළේ. පාඩමේ පරිවර්තනය කතා කළා. හෙට දවසේදී අපි විනය මාර්ගයේ පොතේ කොටසක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව, Facebook පිටුව සහ ප්‍රධාන සමූහය සමග එකතු වෙන්නේ, ඒ වගේම ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව සමගත් එකතු වෙන්නට කියලා ඔබට මතක් කරන ගමන් අද දවසේ පාඩමෙන් සමුගන්නවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.